එහෙනම් අද අපි ඉගෙන ගන්න යන්නේ conditional sentences ගැන. මේවට අපි කියනවා අසම්භව්‍ය වාක්‍ය කියලා. සිංහල වලත් මේවා යෙදෙනවා. වැසි වැස්සොත් ගඟ ගලාවි. ඒ කියන්නේ අපි හිතන මනංකල්පිත තත්වයක් මත තමයි මේකේ ප්‍රතිඵලය ඇති වෙන්නේ. වැසි වැස්සොත් තමයි ගඟ ගලන්නේ. මේක හිතලා කියනවා මනංකල්පිත අපේ මනංකල්පිතව හිතන දෙයක්. එතකොට මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. මේක විස්තර කරන්නේ එහෙමයි. Conditional sentences are statements. Statements කියන්නේ ප්‍රකාශන. Discussing known factors. අපි දන්න දේවල් ගැන කතා කරනවා. or hypothetical situations. අපේ මනංකල්පිත තත්ත්වයන් ගැන කතා කරනවා. එහෙනම් අපි මෙහෙම ලියාගමු. මෙම වාක්‍ය මගින් අප දන්නා හෝ මනක්කල්පිත තත්ත්වයන් සහ ඒවායේ ප්‍රතිඵලයන් ප්‍රකාශ කරයි. හරි. ඊළඟට කියනවා complete conditional sentences contain සම්පූර්ණ අසම්භව්‍ය වාක්‍යවල අඩංගු වෙනවා. contain කියන්නේ අඩංගු වෙනවා. a conditional clause and the consequence. එහෙනම් මේ සම්පූර්ණ conditional වාක්‍යයක අඩංගු වෙනවා කොටස් දෙකක්. එකක් තමයි conditional clause. ඒකට අපි කියනවා if clause එක කියලා. අනිත් එක තමයි consequence. consequence කියන්නේ ප්‍රතිඵලය. එහෙනම් if clause එකකුත් තියෙනවා ප්‍රතිඵලයකුත් තියෙනවා. එහෙනම් ඔය කොටස් දෙක එකතු වෙලා තමයි මේ වගේ වගන්තියක් හැදෙන්නේ. එහෙනම් අපි මෙහෙම ලියාගමු. පරිපූර්ණ අසම්භව්‍ය වාක්‍යයක conditional clause වරහන් ඇතුළේ if එකක් දාගන්න conditional clause සහ ප්‍රතිඵලය අඩංගු වේ. අපි දැන් අපිට දීලා තියෙන example එක බලමු. I would travel around the world if I won the lottery. I would travel. travel කියන්නේ ගමන් කරනවා. around the world ලෝකෙ වටේම. මම ලෝකෙ වටේම ගමන් කරනවා. මම ලෝකෙ වටේම යනවා. if I won the lottery. මම ලොතරැයිය දිනුවොත්. එහෙනම් මම ලොතරැයිය දිනුවොත් මම ලෝකෙ වටේම යනවා. එහෙනම් ඉතින් තාම දිනුවේ නැහැ. හැබැයි දිනුවොත් යනවා. දිනුවොත් යන්න පුළුවන් කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට මෙතන අපි කියවා වගේ මේකේ වාක්‍යයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි I would travel around the world. ඔන්න එක ක්ලෝස් එකක්. මේක තමයි ප්‍රතිඵලය. ප්‍රතිඵලය කියන්නේ දැන් ලෝකෙ වටේ යනවා. මොකක් හරි දෙයක් නිසා. if එකෙන් කියනවා ඒ දේ මොකක්ද කියලා. if I won the lottery. මම ලොතරැයිය දිනුවොත්. එහෙනම් ලොතරැයිය දිනුවොත් කියන ඒ if clause එකෙන් කියන්නේ ඒක ලොතරැයිය මම දිනුවොත් ඒකේ ඇති වෙන ප්‍රතිඵලය කියනවා I would travel around the world. මම ලෝකෙ වටේම යනවා. එතකොට මේ වාක්‍යයම අපිට මාරු කරලා කියන්නත් පුළුවන්. if clause එක මුලට දාන්න පුළුවන්. හැබැයි එහෙම වුණකොට අපි if clause එකෙන් පස්සේ කමා එකක් යොදන්න ඕනේ. if I won a lottery. මම ලොතරැයියක් දිනුවා නම් I would travel around the world. මම ලෝකෙ වටේ යනවා. ඔය විදිහට අපිට මේක මාරු කරලා කියන්නත් පුළුවන්. එහෙනම් ඔය I would travel around the world කියන්නේ consequence එක ප්‍රතිඵලය. ඒක අන්ඩර්ලයින් කරලා ඊතලයක් ගහලා දාගන්න. consequence ඒ කියන්නේ ප්‍රතිඵලය. I would travel around the world කියන්නේ ප්‍රතිඵලය. if I won a lottery කියන්නේ if clause එක. ඒකටත් arrow එකක් දාලා ඊතලයක් දාලා ලකුණු කරගන්න. එහෙනම් ඔය වගේ කොටස් දෙකක් තියෙනවා if clause එකේ.
There are 4 different types of conditional sentences in English. ඉංග්‍රීසි වල තියෙනවා conditional sentences වර්ග 4ක්. මේ යටතේ කොටස් 4කට අපිට බෙදන්න පුළුවන් conditional clauses. අපි ඒවා පිළිවෙලින් එකින් එක ඉගෙන ගමු. මේක අමාරු පාඩමක් නෙවෙයි. අපි මේ වර්ග මතක තියාගන්න අවශ්‍යත් නැහැ. හැබැයි මෙහෙම 4ක් තියෙනවා අපේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා. පළවෙනි එක තමයි first conditional sentences. සමහර පොත්වල මේකට තව නම් තියෙනවා probable sentences කියනවා, type 1 කියලාත් කියනවා. මේ වගේ එක එක නම් තියෙනවා. ඉතින් probable කියන එකේ තේරුම විය හැකි කියන එක. ඒ කියන්නේ මේ පළවෙනි condition එකේදී අපි කරන ප්‍රකාශය වෙන්න පුළුවන්. දැන් අපි කිව්වොත් if we learn English, අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් we can find a better job. අපිට පුළුවන් හොඳ රස්සාවක් හොයාගන්න. ඉතින් මේක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් අන්න ඒ නිසායි අපි මේකට probable කියන නම මෙතෙන්දී භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ටික විස්තර කරන්න කලින් අපි පොඩ්ඩක් ලියාගමු. මෙතනින් උඩින්ම ලියාගන්න අනාගතයේ සිදුවිය හැකි තත්ත්වයන් ප්‍රකාශ කිරීම සඳහා first conditional sentences භාවිතා කරයි. අනාගතයේ සිදුවිය හැකි තත්ත්වයන් ප්‍රකාශ කිරීම සඳහා first conditional sentences භාවිතා කරයි. එතකොට අපේ අර if clause එකයි main clause එකයි ඇතුළත් රූප රාමුවට පල්ලෙන් තියෙනවා when the if clause is present tense, the other clause has to be written by using one of the following patterns. ඇත්තටම ඒක උඩට එන්න ඕනේ කොටසක්. ඒක අපේ අර if එකයි main clause එකයි දාලා arrow එකක් ගහලා තියෙනවා. ඊට උඩින් ඒකට පොඩි ගීතලයක් ගන්න. මොකද ඒකට උඩින් තමයි මේ ප්‍රකාශය එන්න ඕනේ. මොකද මේකේ කියනවා if clause එක present tense වුණාම අනිත් clause එක ලියන්න ඕනේ පල්ලෙහා තියෙන විදිහට කියලා. ඇත්තටම දැන් එහෙම නැත්නම් අපිට මේක කරන්න පුළුවන් following කියන එක වෙනුවට one of the above patterns කියලා දාගත්තා නම් හරි following අයින් කළා. එතකොට ඉහත දීලා තියෙන ක්‍රම වලින් එකක්. අපිට එහෙම කරන එකත් ලේසියි. නැත්නම් ඊතලයක් ගහලා අපි ඒක අර sketch එකෙන් උඩට දාගන්න ඕනේ. කොහොම හරි මේකෙන් කියන්නේ මෙතන දැන් රූප රාමුවේ තියෙනවා මේ රූප සටහනේ clauses දෙකක් පෙන්නනවා. ඔයාලට පේනවා ඇති. if කියලා එකක් තියෙනවා, අනිත් පැත්තේ main කියලා එකක් තියෙනවා. අපි අර මුලින්ම බෙදාගත්ත clauses දෙක තමයි මේ. එකක් තමයි if clause එක, අනිත් එක main clause එක. main clause එක කියලා කියව අපි result එකට, ප්‍රතිඵලයට, නැත්නම් consequence එකට. එහෙනම් if clause එක simple present tense ආවොත් අපි දැන් ඒවා ඉගෙනගෙන තියෙන්නේ. if clause එක simple present tense ආවොත් අපේ main clause එක නැත්නම් ප්‍රතිඵලය තුල අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ වචන will, shall, can, must, may. ඒක many කියලා තියෙන වැරදිලා ඒක may කියලා හදාගන්න. may y වෙන්න ඕනේ n එක අයින් කරගන්න. එතකොට ඒ වගේ වචන අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේට අමතරව අපිට OUGHT ought, SHOULD should වාගේ වචනත් පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. එහෙමනම් අපි දැන් උදාහරණයක් බලමු. if we learn English, ඔන්න අර if clause එක. if we learn English, දැන් ඔය if clause එක මුලට આવවම කමා එකක් හදෙනවා. කමා එකක් දාලා තියෙනවා. මෙතින් මේකේ තේරුම අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඊළඟට කියනවා we can find a better job. අපිට පුළුවන් හොඳ රස්සාවක් හොයාගන්න. එහෙනම් අපි ඒ blank එකේ අපි ඒ විදිහට fill කරගන්න ඕනේ වෙනවා. හරි. අපි යනවා දැන් B example එකට. ඉතින් මේකේ වාක්‍ය ගොඩාක් අපි මේ විදිහට practice කරාම මේක අපිට ගොඩාක් ලේසි දෙයක් වෙනවා. අපිට ඇත්තටම
අපි ලියනකොට මේ වගේ දේවල් ලියන්න වෙනවා. B. If I go there, she will come. මම එහාට යනවා නම් නැත්නම් මම එහාට ගියොත් කිව්වත් ගැටලුවක් නැහැ. මම එහාට යනවා නම් නැත්නම් මම එහාට ගියොත් අපි කතා කරනකොට එහෙමනේ කියන්නේ මම එහාට ගියොත් කියලානේ. එතකොට මම එහාට ගියොත් ඇය ඒවි. මම එහාට ගියොත් ඇය ඒවි. ඊළඟ එක C. If he has money, ඔහුට සල්ලි තියෙනවා නම් he can buy a book. ඔහුට පුළුවන් පොතක් මිලදී ගන්න. ඊළඟ එක if you don't speak, ඔයා කතා කරන්නේ නැත්නම් you can't improve your English. ඔයාට ඔයාගේ ඉංග්‍රීසි දියුණු කරගන්න බෑ. If you don't speak, ඔයා කතා කරන්නේ නැත්නම් you can't improve your English. ඔයාට බෑ ඔයාගේ ඉංග්‍රීසි දියුණු කරගන්න. E. If you work hard, ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නම් you may pass the exam. ඔයාට විභාගය සමත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතන මේ කියන්නේ අපිට අලුත් වචනයක් වෙයි. මේ කියන්නේ ඉඩ තියෙනවා, පුළුවන්කම තියෙනවා කියන එක. ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නම් ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ ඊළඟ වාක්‍ය if we don't hurry, අපි ඉක්මන් කරන්නේ නැත්නම් we will miss the train. අපිට ට්‍රේන් එක මිස් වේවි. අපි ඉක්මන් කරන්නේ නැත්නම් අපිට ට්‍රේන් එක නැත්නම් කෝච්චිය මග හැරේවි නැත්නම් මිස් වේවි. අපේ ඊළඟ උදාහරණය if we come in the evening, අපි හැන්දෑවේ එනවා නම් he may be at home. එයා ගෙදර ඉන්න ඉඩ තියෙනවා. අපි එනවා කියලා කිව්වොත් නේද? අපි එනවා නම් හැන්දෑවට ඔහු ගෙදර ඉන්න ඉඩ තියෙනවා. මේ කියන්න තන ඉඩ තියෙනවා කියන එක. if there is a traffic on the way, on the way කියන්නේ අතරමඟ. අතරමඟදී traffic තියෙනවා නම්, අතරමඟදී traffic තියෙනවා නම්, traffic කියන්නේ වාහන තදබදයක් තියෙනවා නම් අතරමඟදී we may get late. අපි පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඔය මේ භාවිතා වෙන්නේ එතෙන්දී ඒ විදිහට we may get late. if I finish my homework, මම මගේ ගෙදර වැඩ ඉවර කරනවා නම් I will do gardening. මට වත්තේ වැඩ කරන්න පුළුවන්. if I finish my homework, මම මගේ ගෙදර වැඩ ඉවර කරනවා නම් I will do gardening. මට පුළුවන් වත්තේ වැඩ කරන්න. ඉතින් අපි ඒ වගේ උදාහරණ ගොඩක් කතා කරා. ඊට පස්සේ අවසන් එක මම ලියලා නැහැ, ඉඩ තියලා තියෙනවා. ඒක පුළුවන් ඔයාලට කැමති වාක්‍යයක් ලියලා මේ වාක්‍ය රටාව හොඳට පුරුදු වෙන්න. ඉතින් එකකට සීමා වෙන්න එපා. තව කීපයක් ලියන්න. එතකොට මේක හොඳටම හුරු වෙනවා. නැවත නැවත මේ අපි ඉගෙන ගත්ත දේ කියවන්න. එතකොට මේක හොඳට ප්‍රැක්ටිස් වෙනවා. second conditional sentences. මේවට අපි කියනවා improbable නැත්නම් type 2 කියලා. probable කියලා අපි ඉස්සෙල්ලා කතා කරේ විය හැකි දේවල්. එතකොට මේකට improbable කියලා කියනකොට මේකේ තේරුම වෙනස් වෙනවා. විය නොහැකි කියලා. එහෙනම් මේ condition එකේදී අපි කතා කරන වාක්‍ය එකක්වත් වෙන්න පුළුවන් තත්වයක් නැහැ. to express කියලා අපි කියන්නේ ප්‍රකාශ කිරීමට. to express completely unrealistic. completely කියන්නේ සම්පූර්ණයෙන්ම, unrealistic
සත්‍ය නොවන conditions තත්වයන් or will not likely happen. එහෙම නැත්නම් will not likely happen කියලා කියන්නේ සිද්ධ වෙන්න බැරි දේවල්, සිද්ධ විය හැකි තත්වයක් නැති දේවල්. එහෙනම් අපි මේක මෙහෙම ලියාගමු. සත්‍ය නොවන හෝ සිදුවිය නොහැකි තත්වයන් ප්‍රකාශ කිරීමට සත්‍ය නොවන හෝ සිදුවිය නොහැකි තත්වයන් ප්‍රකාශ කිරීමට. එහෙනම් අපි අපේ second conditional වාක්‍ය වලින් සිද්ධ කරන්නේ සත්‍ය නොවන එහෙම නැත්නම් වෙන්න බැරි දේවල් ප්‍රකාශ කරන එක. අපේ ජීවිතයේ ඕනේ තරම් මෙහෙම දේවල් අපි වාක්‍ය දිනදා කියනවා. අපිට මේවා කියන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ වාක්‍ය භාවිතා කරන්න කියලා. When the if clause is past tense. if clause එක past tense එකේ තිබෙන විට the other clause ought to be written using one of the following models. අනිත් clause එක තියෙන්න ඕනේ පල්ලෙහා දීලා තියෙන models වලින් එකකින්. ඒ කියන්නේ if clause එක past tense නම් අනිත් clauses තියෙන්න ඕනේ පල්ලෙහා දීලා තියෙන models වලින් එකකින්. ඉතින් මේ වාක්‍ය උඩට යන්න ඕනේ අර රූප සටහනේ උඩට යන්න ඕනේ. මොකද මේක ටියුට් එකේ වැරදියට ඉදලා තියෙනවා පල්ලෙහාට ඉදලා ඒක උඩට යන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි දීලා තියෙන ස්කෙච් එකට යන්නේ. මේ ස්කෙච් එකේ තියෙනවා if clause එක දාලා තියෙනවා main clause එක දාලා තියෙනවා. if clause එකේ දාලා තියෙනවා simple past tense කියලා. අපි ඒකයි ඉස්සලා කිව්වේ. if clause එක past tense එකේ තිබ්බොත් main clause එක තියෙන්න ඕනේ මෙන්න මේ models වලින් එකක්. මොනවද මේ models කියලා කිව්වේ? model verbs තමයි could, should, would, might. now if clause එක simple past වෙනකොට main clause එක මේ වයින් එකකින් සමන්විත වෙන්න ඕනේ. එහෙනම් මේ conditional එකේ examples වල තේරුම කොහොමද යන්නේ කියලා අපි බලමු. if we went to the class. දැන් අපි ඔය if කතාව අයින් කරොත් went to the class කියන එකේ තේරුම පන්තියට ගියා කියන එකනේ. එහෙනම් if we went to the class කියන්නේ if කියන්නේ නම් කියන එක. එහෙනම් අපි පන්තියට ගියා නම්. දැන් ඔන්න තේරුම අපි පන්තියට ගියා නම්. දැන් if clause එක මුලට ආවට පස්සේ අපි කොමා එකක් දානවා ඊළඟ වාක්‍ය පටන් ගන්න කලින්. එහෙනම් if we went to the class, the teacher would teach English. teacher ඉංග්‍රීසි උගන්වනවා. ඇත්තටම would එකේ තේරුම past tense එකට. දැන් අපි teach කියන්නේ උගන්වනවා, would teach කියන්නේ ඉගැන්නුවා කියන එක. දැන් අපි ඒක සිංහලයට අර්ථ ගන්නනකොට අපිට අර්ථයට ගැලපෙන විදිහට ගන්නවා. එහෙමයි අපි මේක කරන්නේ. ඒ කියන්නේ මේකෙන් කියන්නේ අපි පන්තියට ගියා නම් ටීචර් ඉංග්‍රීසි උගන්වනවා. එහෙනම් පන්තියට ගිහිල්ලාද? නෑ, ගියා නම් උගන්වනවා කියලා අපි නිකන් ප්‍රකාශයක් කරනවා. අපි එහෙම කියනවානේ. අපි පන්තියට ගියා නම් ටීචර් ඉංග්‍රීසි උගන්වනවා. හැබැයි පන්තියට ගිහිල්ලත් නෑ. එහෙනම් ටීචර් උගන්වලාද? නෑ. එහෙනම් මේක තමයි අපි අර හැඳින්වීමේදී කතා කරේ unrealistic condition කියලා. ඒ කියන්නේ අසත්‍යයක් මේක. මේක වෙන්නේ නැති දෙයක්. අපි ඊළඟ example එකක් බලමු. if you bought a land. ඔයා ඉඩම මිලදී ගත්තා නම් they would build a house. ඔවුන් ගෙයක් හදනවා. එහෙනම් ඉඩම සල්ලි දීලා අරගෙනත් නැහැ. ගෙයක් හදලත් නැහැ. මේක වෙලා නැති දෙයක්. ඊළඟ example එක if you bought a book. ඔයා පොතක් මිලදී ගත්තා නම් you should give it to him. ඔයාට ඒක ඔහුට දෙන්න තිබුණා. ඔයා පොතක් සල්ලි වලට ගත්තා නම් ඔයාට ඒක ඔහුට දෙන්න තිබ්බා. එහෙනම් මෙයා පොතක් අරන්ද? නැහැ. පොතක් අරන් නැහැ.
එහෙනම් ඔහුට දෙන්න ඔහුට දීලත් නැහැ. එහෙනම් මේ දෙකම වෙලා නැති දේවල්. ඊළඟ එක්සැම්පල් එක if it stopped rain වැස්ස නැවතුණා නම් I would go out මට එළියට යන්න තිබුණා. නැත්තම් මම එළියට යනවා කිව්වත් ගැටලුවක් නැහැ. වැස්ස නැවතුණා නම් මං එළියට යනවා. නැත්තම් මට එළියට යන්න තිබ්බා. එහෙනම් මේ දෙකම වෙලා නැහැ. වැස්ස නැවතුනේත් නැහැ. මම එළියට ගියෙත් නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ ඒක. නැවතුණා නම් යන්න තිබ්බා. ඊළඟ එක්සැම්පල් එක if you told me about that ඔයා මට ඒ ගැන කියලා තිබ්බනම් ඔයා මට ඒ ගැන කිව්වා නම් කියලා තිබ්බනම් නෙවෙයි වෙන්න ඕනේ කිව්වා නම් මොකද past simple නේ තියෙන්නේ ඔයා මට ඒ ගැන කිව්වා නම් I might help you මම ඔයාට උදව් කරන්න තිබුණා මම ඔයාට උදව් කරන්න තිබ්බා ඔයා මට ඒ ගැන කිව්වනම් උදව් කරන්න තිබ්බා නැත්තම් මම උදව් කරනවා කිව්වත් ගැටලුවක් නැහැ ඔයා මට කිව්වනම් මම උදව් කරනවා ඔය මයිට් කියන එකේ තේරුම බාගදා කියන තේරුම මේ මයිට් වල තේරුම බාගදා සමහර විට කියන තේරුම ඔයා මට කිව්වනම් සමහර විට මම ඔයාට උදව් කරනවා හැබැයි කියලාත් නැහැ උදව් කරලත් නැහැ if I inherited $1 billion if I inherit කියන වචනේ තේරුම උරුම වෙනවා කියන එක එහෙනම් මට උරුම වුණා නම් ඩොලර් බිලියනයක් මට උරුම වුණා නම් ඩොලර් බිලියනයක් I would travel to the moon මම හඳට යනවා එකපාරට මිනිස්සුෙකුට ලොකු සල්ලි ගාණක් හම්බුනාම හඳට එහාට යන්න පුළුවන් නම් ඒත් එයයි ඉතින් මට බිලියනයක් හම්බුණා නම් මම හඳට යනවා එහෙනම් මේ දෙකම වෙලා නැහැ බිලියනයක් හම්බුනේත් නැහැ හඳට ගියෙත් නැහැ මේ කන්ඩිෂනල් එකේ තියෙන විශේෂත්වය ඒක ඊළඟ එක if I had a light I could see the road clearly had කියන්නේ තිබුණා කියන එකනේ light කියන්නේ එළියක් if I had a light මට එළියක් තිබුණා නම් I could see the road clearly මට පාර පැහැදිලිව දකින්න තිබුණා එහෙනම් එළියක් තිබ්බනම් දකින්න තිබුණා එහෙනම් එළියක් තිබ්බෙත් නැහැ දැක්කෙත් නැහැ පාර පැහැදිලිව දැක ගන්න බැරි වුණා මට එළියක් තිබුණා නම් මම පාර පැහැදිලිව දකින්න තිබුණා if I pass the exam මම විභාගය පාස් වුණා නම් I would get a better job මට හොඳ රැකියාවක් ලැබෙනවා එතකොට පාස් වුණා නම් තමයි ලැබෙන්නේ එහෙනම් මේකේ හැටියට මම විභාගය පාස් වෙලා නැහැ එහෙනම් රැකියාවක් හොඳ රැකියාවක් ලැබිලත් නැහැ එහෙනම් මේකේ අර්ථය ඒකයි දැන් මේ වාක්‍යයෙන් කියන්නේ මම විභාගයේ පාස් වුණා නම් මට හොඳ රැකියාවක් ලැබෙනවා වුණා නම් ලැබෙනවා අපි එහෙම අතීතයේ දේවල් කියනවානේ මෙහෙම වුණා නම් මෙහෙම වෙනවානේ ඔන්න අපේ ඊළඟ එක if I were you මම ඔයා වුණා නම් ඇයි මේ I එකත් එක්ක were දැම්මේ කියලා ගැටලුවක් ඇති අපි මෙච්චර කල් ඉගෙන ගත්ත I එකත් එක්ක words තමයි දාන්නේ were දාන්නේ අපි බහුවචනයත් එක්කනේ දැන් ඔන්න ගැටලුවක් හැබැයි ඒකට හේතුවක් තියෙනවා ඒක මම කියන්න ඕනේ I එක්ක අපි were දැම්මේ අසත්‍යයක් නිසා දැන් මේ ක්ලෝස් එකේදී අපි මේ වගේ වාක්‍යවලදී අපි I එක්ක were දානවා මේ මොකද අපි කියන්නේ ඇත්තක් නෙවෙයි අපි කියන්නේ යම්කිසි මනංකල්පිත තත්වයක් අන්න ඒක කියන්නයි අපි I එකත් එක්ක were දාන්නේ එහෙනම් මේ වගේ වාක්‍ය අපේ ජීවිතේ ඕන තරම් කියනවා මම ඔයා වුණා නම් මම ජනාධිපති වුණා නම් නේද ඔය වගේ ගොඩක් අය කියනවා ඇහෙනවා අපිට if I were you මම ඔයා වුණා නම් I would tell the police everything මම පොලිසියට හැමදේම කියනවා
මං ඔයා වුණා නම් මම පොලිසියට හැමදේම කියනවා. හැබැයි ඇත්තටම එහෙම වුණා නම් එහෙම කියන්නේ නැහැ. හැබැයි ඉතින් අනිත් අයට උපදෙස් දෙනකොට එහෙම කියන පිරිසක් ඉන්නවා. මම ඔයා වුණා නම් මම කියනවා. අපේ ඊළඟ වාක්‍යය If I colored my hair green මම මගේ කොණ්ඩේ කොළ පාටට පාට කළා නම් එහෙම එක දේවල් හිතෙනවනේ මිනිස්සුන්ට නේද? මම කොණ්ඩේ කොළ පාටට පාට කළා නම් others would laugh at me. laugh at me කියන්නේ මට hina වෙයි. others කියන්නේ අනිත් අය. අනිත් අය මට hina වෙයි. මම මගේ කොණ්ඩේ කොළ පාටට පාට කළා නම් අනිත් අය මට hina වෙයි. හරි. අපි ඊළඟ වාක්‍යයටත් යනවා. If a thief came to my room at night. thief කියන්නේ හොරෙක්. came to my room at night. රැට මගේ කාමරයට හොරෙක් ආවොත් නැත්නම් හොරෙක් ආවනම් I would scream. මම යටිගිරියෙන් කෑ ගහනවා. නේද? මහරෑ හොරෙක් කාමරයට ආවොත් මොකෙද්ද දන්නේ නැහැ, රැට පේන්නෙත් නැහැ. මම යටිගිරියෙන් කෑ ගහනවා. හැබැයි මේක වෙලා නැහැ, හොරෙක් ඇවිල්ලත් නැහැ, කෑ ගහලත් නැහැ. හැබැයි අපි මනංකල්පිත තත්ත්වයක් තුළ මෙහෙම කියනවා. මේක ඇත්තක් නෙවෙයි. හැබැයි එහෙම වුණොත් මෙහෙම තමයි වෙන්නේ කියලා අපි හිතාගෙන කියනවා. හොරෙක් ආවොත් කෑ ගහනවා. third conditional sentences මේකට අපි කියනවා impossible එහෙම නැත්නම් type 3 කියලා. එතකොට possible කියලා අපි කියන්නේ විය හැකි කියන තේරුම. එහෙනම් impossible කියන්නේ විය නොහැකි. මේක නම් වෙන්නෙම නැහැ. අපි පළවෙනි එකේ කතා කරා ඒක වෙන්න පුළුවන් දෙයක්. අපි දෙවෙනි එකේ කතා කරා ඒකත් වෙන්න බෑ. හැබැයි එහෙම දෙයක් වුණොත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයකට ගමුකෝ. මම කියනවා if I were the president කියලා. මම ජනාධිපති වුණා නම් කර්මයකට හරි මේක වුණොත් එම අර කියන තත්ත්වෙ වෙන්න පුළුවන්. හැබැයි මේ third conditional එකේදී කොහොමටවත් වෙන්නේ නැති දේවල් තමයි කියන්නේ. කොහොමටවත් වෙන්නම බෑ මේ third conditional එකේ තියෙන තත්ත්වයන් දෙක. අපි බලමු මේකෙන් මොකක්ද කියන්නේ කියලා. This condition is used to show an impossible condition to be filled. මේකෙන් අපි කතා කරන්නේ වෙන්න බැරි තත්ත්වයන් ගැන. ඉටු වෙන්නේ නැහැ මේවා. මේවට ළඟා වෙන්න බෑ. ඉටු කරගන්න බැරි තත්ත්වයන් ගැනයි කතා කරන්නේ. unreal past කියලා මේකට කියනවා. ඉෂ්ට කරගන්න බැරි අතීතයක්. ඒක කීයටවත් වෙන්න බෑ. අසත්‍යයි මේක. When the if clause is past perfect. එතකොට මෙතෙන්දී if clause එක තියෙන්නේ past perfect tense එකේ. The other clause ought to be written using one of the following patterns. එහෙනම් if clause එක past perfect වෙනවා. අපිට මතකයි past perfect අපි ඉගෙන ගත්තා. past perfect එකේදී අපි ඉගෙන ගත්තා ලා තිබුණා කියලා එකක්. උදාහරණයක් විදිහට I had gone to Kandy කියලා කිව්වොත් මම නුවර ගිහින් තිබුණා. නේද? ගිහිල්ලා තිබුණා. එහෙනම් මේකේ තේරුම ලා තිබුණා කියන එක. එහෙනම් if clause එක ඒ විදිහට තියෙනකොට අපේ main clause එක එක්ක could have වෙන්න ඕනේ. එහෙම නැත්නම් should have වෙන්න ඕනේ. would have, might have වලින් මොකක් හරි එකක් වෙන්න ඕනේ. මේ ඔක්කොගේම තේරුම තිබුණා කියන එක. වෙන්න තිබුණා, ඉන්න තිබුණා, ඒ වගේ තේරුම් තමයි මේ වාක්‍යවල යන්නේ. එහෙනම් අපි මෙතන ලියාගමු. මෙම conditional sentences මගින් කිසිදා ඉටු කළ නොහැකි තත්ත්වයන් පෙන්눔 කරයි. මෙම conditional sentences මගින්
කිසිදා ඉටු කරගත නොහැකි තත්ත්වයන් පෙන්නුම් කරයි. Examples: If I had bought a book, මම පොතක් ගෙනත් තිබුණා නම්. I could have given it, මට ඒක දෙන්න තිබුණා. If I had bought a book, මම පොතක් ගෙනත් තිබුණා නම් I could have given it, මට ඒක දෙන්න තිබුණා. ඉතින් ඔය could have, should have, would have ඔක්කොමත් එක්ක past participle විදිහට තමයි ක්‍රියාපදය දෙන්නේ. ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව. ඊළඟ උදාහරණය. If we had learnt English, අපි ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා නම්. We might have found a better job, අපට හොඳ රැකියාවක් හොයාගන්න තිබුණා. හැබැයි අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තද මේ වාක්‍යයේ හැටියට? නෑ, ඉගෙනගෙන තිබුණේ නෑ. ඉතින් අපිට හොඳ රැකියාවක් ලැබුණාද? නෑ, ලැබුණේ නෑ. ඉගෙනගෙන තිබුණා නම් හොඳ රැකියාවක් හොයාගන්න තිබ්බා. හැබැයි ඉගෙන ගත්තෙත් නෑ, ඉගෙනගෙන තිබුණෙත් නෑ, හොයාගන්න තිබුණෙත් නෑ. හොයාගන්න විදිහක් නෑ. If they had played well, they would have won the match. If they had played well, ඔවුන් හොඳින් සෙල්ලම් කරලා තිබුණා නම්. ඔවුන් හොඳින් සෙල්ලම් කරලා තිබුණා නම්. They would have won the match. ඔවුන්ට තිබුණා මැච් එක දිනන්න. නැත්නම් ඔවුන්ට මැච් එක දිනන්න තිබුණා. ඔවුන් හොඳට සෙල්ලම් කරලා තිබුණා නම් ඔවුන්ට මැච් එක දිනන්න තිබුණා. එහෙනම් ඔවුන් මැච් එක හොඳට සෙල්ලම් කරාද? නෑ, සෙල්ලම් කරලා නෑ. ඒ වගේම මැච් එක දිනලත් නෑ. එහෙනම් මේ දෙකම වෙලා නෑ. ඊළඟ වාක්‍යය. If you had known about it, ඔයා ඒක ගැන දැනගෙන තිබුණා නම්. ඔයා ඒක ගැන දැනගෙන තිබුණා නම්. You should have gone earlier, ඔයාට කලින් යන්න තිබුණා. ඔයා ඒක කලින් දැනගෙන තිබුණා නම් ඔයාට කලින් යන්න තිබුණා. If you had known about it, you should have gone earlier. ඔයා ඒක කලින් දැනගෙන තිබුණා නම් ඔයාට කලින් යන්න තිබුණා. Next one. If father hadn't come in time, තාත්තා වෙලාවට චුට්ටක් කලින් ඇවිත් තිබුණේ නැත්නම්. අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා in time කියන එක දෙන්නේ වෙලාවට පොඩ්ඩක් කලින් එනවා කියන එකට. If father hadn't come in time, තාත්තා චුට්ටක් කලින් ඇවිත් තිබුණේ නැත්නම්. The dog would have died, බල්ලා මැරෙන්න තිබුණා. The dog would have died, බල්ලා මැරෙන්න තිබුණා. Next one. If I had cleaned the house, මම ගෙදර පිරිසුදු කරලා තිබුණා නම්. If I had cleaned the house, මම ගෙදර පිරිසුදු කරලා තිබුණා නම්. I could have gone to the movies, මට ෆිල්ම් එකක් බලන්න යන්න තිබ්බා. මම ගෙදර පිරිසුදු කරලා තිබ්බා නම් මට ෆිල්ම් එකක් බලන්න යන්න තිබ්බා. හැබැයි මේ දෙකම වෙලා නෑ. ගෙදර පිරිසුදු කරෙත් නෑ. එහෙනම් ඒ හින්දාම ෆිල්ම් එක බලන්නත් යන්න පුළුවන්කමක් ඇති වුණේ නෑ. If I had told her the truth, මම ඇයට ඇත්ත කියලා තිබුණා නම්. If I had told her the truth. If I had told her the truth. මම ඇයට ඇත්ත කියලා තිබුණා නම්. එතන ඊළඟ වාක්‍යයේ I අයින් කරලා එතන she කියලා දාගන්න. I wouldn't have been කියන එක she wouldn't have been කියලා වෙන්න ඕනේ. එතකොට I එක she වෙන්න ඕනේ. එහෙනම් if I had told her the truth, මම ඇත්ත කියලා තිබුණා නම් ඇයට she wouldn't have been angry with me. අය මාත් එක්ක තරහ නොවෙන්න තිබුණා. මං ඇයට ඇත්ත කියලා තිබුණා නම් ඇය මාත් එක්ක තරහ නොවෙන්න තිබ්බා. හැබැයි ඇත්ත කියලාද? නෑ.
our last condition, type 0 conditional sentences. අපේ අන්තිම condition එක තමයි 0 conditional sentences කියලා කියන්නේ. මෙතෙන්දී සිද්ධ වෙන්නේ දැන් අපි ඕනෙම condition වාක්‍යයක තියෙනවා conditional වාක්‍යයක කොටස් දෙකක් if එක සහ main එක කියලානේ. if clause එකයි main clause එකයි. එහෙනම් මෙතෙන්දි මේ if clause එක මත ඇති වෙන ප්‍රතිඵලය තමයි main clause එකේ තිබ්බේ. එහෙනම් මෙතෙන්දි ඇති වෙන ප්‍රතිඵලය ඉබේ ඇති වෙනවා. අන්න ඒකයි මේවට මේ zero conditionals කියලා කියන්නේ. Zero conditional sentences are used to express automatic results. අර දැක්කනේ ඒකේ ප්‍රතිඵලය ඉබේ ඇති වෙන්නේ. habitual actions or general truths. ඒ වගේම පුරුදු සහ පොදු සත්‍යයන් ගැන කියනවත් අපි මේ වාක්‍ය රටාව පාවිච්චි කරනවා. එහෙනම් අපි මෙහෙම ලියා ගන්න ඕනේ. මෙමගින් ඉබේ ඇතිවන ප්‍රතිඵල පුරුදු හෝ පොදු සත්‍යයන් පවසනු ලැබේ. මෙමගින් ඉබේ ඇතිවන ප්‍රතිඵල පුරුදු හෝ පොදු සත්‍යයන් පවසනු ලැබේ. When using the zero conditional, the correct tense to use in both clauses is the present simple tense. එනම් මෙතන විශේෂත්වයක් තියෙනවා. අපි අර අනිත් clauses වාගේ නෙවෙයි මෙතෙන්දී අනිත් conditionals වාගේ නෙවෙයි මෙතෙන්දී අපි if එකටයි main එකටයි දෙකටම එකම tense එකක් පාවිච්චි කරනවා. ඒක තමයි simple present tense. ඒ වගේම තව විශේෂත්වයක් තියෙනවා. අපිට if clause එක වෙනුවට when එක පාවිච්චි කරන්නත් පුළුවන් මාරුවෙන් මාරුවට. interchangeably කියන්නේ ඒ මාරුවෙන් මාරුවට කියන අදහස. Here the words if and when can be used interchangeably in these zero conditional sentences. එතකොට මෙතෙන්දී අපිට if සහ when එක මාරුවෙන් මාරුවට දාගන්න පුළුවන්. එතකොට ඒකට හේතුව වෙන්නේ this is because මෙහෙම වෙන්නේ ඇයි කිව්වොත් the outcome will always be the same. ප්‍රතිඵලය එකයි. දැන් කලින් වාක්‍යවල වගේ වෙන වෙන ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ. ප්‍රතිඵලය එකයි. outcome will always be the same. ප්‍රතිඵල සමානයි. So it doesn't matter if or when it happens. ඉතින් ගැටලුවක් නැහැ. if හරි when හරි දැම්මට මොකද ප්‍රතිඵලය සමාන නිසා. එහෙනම් අපි යන් අපේ පළවෙනි example එකට if you don't brush your teeth. ඔයා දත් මදින්නේ නැත්නම්. බලන්න ඔයා දත් මදින්නේ නැත්නම්. You get cavities. Cavities කියන්නේ මොනවද? කුහර. අර දත්වල ඇති වෙන කුහර. ඊළඟ ඔයා දත් මදින්නේ නැත්නම් දත්වල මොකද වෙන්නේ? කුහර ඇති වෙනවා. ඔයාගේ දත්වල කුහර ඇති වෙනවා. ඔයා දත් මද්දේ නැත්නම් දත්වල කුහර ඇති වෙනවා. එහෙනම් මේකේ ප්‍රතිඵලය දැන් අපි දත් මදින්නේ නැතුව ඉන්නවා. එතකොට දත්වල කුහර ඇති වෙනවානේ. එතකොට ඒක ඇති වෙන්නේ ඉබේම. ආයෙ වෙන අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒකයි මේකට 0 කියලා කියන්නේ. එතකොට tense තියෙන්න ඕනේ simple present tense වාක්‍ය දෙකේම. ඊළඟ එක when people smoke cigarettes their health suffers. මිනිස්සු දුම් බොනකොට අර එතන වෙන්න එක අපි දැම්මා. මිනිස්සු දුම් බොනකොට එතනට අපිට if දාන්නත් පුළුවන්. if people smoke cigarettes මිනිස්සු දුම් බොනවා නම් when කිව්වම when people smoke cigarettes මිනිස්සු දුම් බොනකොට their health suffers. ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා. නැත්නම් සෞඛ්‍ය පෙළෙනවා. මිනිස්සු දුම් බොනකොට ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා නැත්නම් පෙළෙනවා. ඊළඟ එක if you heat iron it expands. යකඩ රත් කරනකොට මේක if එකනේ තියෙන්නේ. යකඩය රත් වෙනවා නම් එය ප්‍රසාරණය වෙනවා නැත්නම් පුළුල් වෙනවා කියන එක.
යකඩයක් රත් වෙනකොට ඒක ප්‍රසාරය වෙනවා, එක්ස්පෑන්ඩ් වෙනවා. එතකොට ප්‍රතිඵලය ඉබේ මේ හැම එකෙම සිද්ධ වෙන්නේ. ඒකයි විශේෂත්වය. If the doorbell rings, බෙල් එක දොරේ තියෙන මේ බෙල් එක රින් වෙනකොට සීනුව නාද වෙනකොට the dog barks, බල්ලා බුරනවා. ආයි බල්ලට කියන්න ඕනේ නැහැ මේ බුරන්න කියලා නේද? කවුරු හරි එතකොට උනත් එහෙමනේ මේ බල්ලට කියන්න ඕනේ ඒක ඉබේම සිද්ධ වෙන බල්ලා බුරනවා. දැන් බෙල් එකක් නාදෙනකොටත් බල්ලා බුරනවා. ඒක ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඉබේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ වාක්‍ය ගැන තමයි අපි මේ අන්තිම කන්ඩිෂන් එකේදී කතා කරන්නේ. ඉතින් අපි මේ කන්ඩිෂනල් දාලා වාක්‍ය හදනකොට අපි දැනගන්න ඕනේ කරුණු කිහිපයක් තමයි අපි අන්තිමට දක්වලා තියෙන්නේ. punctuating conditional sentences. punctuating අපි විරාම ලකුණු නිවැරදිව භාවිත කරන්නේ කොහොමද? එතකොට අපි දැනටමත් දන්නවා use comma after the if clause. When the if clause precedes the main clause. if clause එක මුලට යෙදුනහම අපි comma එකක් දාලා තමයි ඊළඟ වාක්‍ය පටන් ගන්න ඕනේ. If I had time, මට වෙලාව තිබුණා නම් I would have cleaned the house. මට ගෙදර පිරිසිදු කරන්න තිබුණා. If the main clause precedes the if clause, no punctuation is necessary. අපේ main clause එක මුලට යෙදුනොත් අපේ ප්‍රධාන clause එක මුලට යෙදුනහම punctuation mark දාන්න ඕනේ. කියන කමා එකක් අපිට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී. එතකොට ඒ ගැනත් අපි මතක තියාගන්න ඕනේ. එතකොට මේක වැදගත් වෙන්නේ මේ if clause එක අපි වාක්‍යයක් ලියන්න ඕනේ වෙයි. අපිට ඕනෑවුනොත් කියන්න මිනිස්සු සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දා නම් අපිට වෛරසය ලේසියෙන්ම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා. ඒ වගේ වාක්‍යයක් අපිට සමහර විට ඕනේ වෙයි. දැන් කොරෝනා ගැන ලියන්න වුණොත් අපිට එහෙම දෙයක් කියන්න වෙයි. අපි සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දා නම් පිළිපදිනවා නම් අපිට වෛරසය පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන් කියන එක. නේද? එතකොට අපිට කිය හැකි if the people use health instructions, if the people use health instructions, මිනිස්සු සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් we can control the virus, අපිට පුළුවන් වෛරසය පාලනය කරන්න easily. we can control the virus easily. මිනිස්සු සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපිට වෛරසය ලේසියෙන් පාලනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වාගේ අපිට අවශ්‍ය විදිහට අපි රචනාවලට පැරග්‍රාෆ්ස් වලට ගැලපෙන විදිහට වාක්‍ය නිර්මාණය කිරීමේදී මේක වැදගත් වෙනවා. ඒ වගේම සමහර අපෙන් අහනවා අන්ඩර්ලයින් කරන්න නිවැරදි තේරුම අහන ප්‍රශ්නයක් තිබ්බා පළවෙනි පේපර් එකේ. එතකොට එතෙන්දිත් අපිට මේ දැනුම ගොඩක් වැදගත් වෙනවා.